සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්ම විවරණ ධර්ම දේශනය සඳහා දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි ප්‍රියංගි, අර්ජුන, අමාලි, ප්‍රියන්ත, සජීවනී, සඳුන්, ගයනි, සුසන්ත, චන්ද්‍රා, මලින්දි, ඉන්දික යන පින්වත් පිරිස විසින්. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක පිරිස සිව්වණක් පිරිස විදිහට හැඳින්වුවා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිස. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා සහ භික්ෂුණී සංඝයා සැලකුවා සාරවත් කුඹුර විදියට. දැන් සාමාන්‍යයෙන් කුඹුරක් එහෙම නැත්නම් වගාවක් කරන ගොවියෙක් හොඳම ඒ වගේම හොඳට අස්වැන්න ලබන්න පුළුවන් සාරවත් බීජ පැල කරන්නේ වපුරන්නේ කුඹුරේ සාරවත් ප්‍රදේශයේ. ඒ වගේම එච්චරම සාරවත් නැති නමුත් යම් අස්වැන්නක් ගත හැකි ප්‍රදේශත් කුඹුරේ එහෙම නැත්නම් වගා භූමියේ තියෙනවා. එවැනි ප්‍රදේශවල ගොවියා කැමැත්තෙන් ඒ ප්‍රදේශවලත් බීජ වගා කරනවා. ඊළඟට තියෙනවා කුඹුරේ අස්වැන්න ඊටාම අඩු, ඊටාම ඒ කියන්නේ සුළු අස්වැන්නක් ලැබෙන. එහෙම නැත්නම් අස්වැන්නක් ලැබෙන්නේ නැති තරමට යම් ප්‍රදේශ ඒ භූමියේ නිස්සාර භූමි ප්‍රදේශ තියෙන්න පුළුවන්. එවැනි ප්‍රදේශවලත් ගොවියා බීජ වපුරනවා. හැබැයි ගොවියට අදහසක් නැහැ ඒ ප්‍රදේශයෙන් සාරවත් අස්වැන්නක් බලාපොරොත්තුවක් නැහැ. කුරුල්ලන්ට හරි අනුභව කරන්න යම්කිසි පොඩි අස්වැන්නක් හෝ ලැබෙයි කියන අදහසින් ඒ ප්‍රදේශවලත් ගොවියා බීජ වපුරනවා, හිටවනවා. බුදුරජාණන් වහන්සේ මේ ශාසනය ගැන, බුද්ධ ශාසනය ගැන දේශනා කළා ඒ විදිහේ පිළිවෙලකට. ඒ පිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පෙන්වලා දෙනවා. මහණනි, මම මේ සාරවත්ම කුඹුරේ තියෙන සාරවත්ම භූමිය වශයෙන් දකිනවා භික්ෂු සංඝයාත් භික්ෂුණී සංඝයාත්. බුද්ධ ශාසනය තුල පැවිදි භූමියට පත්වෙච්චි පිරිස. ඒ පිරිස හඳුන්වනවා සාරවත්. එහෙම නැත්නම් බුද්ධ ශාසනය තුල සරුසාර වූ, සාරවත් වූ අර්ථය ඍජුවම ලැබිය හැකි පිරිස විදිහටයි භාගතුන් වහන්සේ දැක්කේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒ කුඹුරේ එහෙම නැත්නම් වගා බිමෙහි තියෙන එච්චර සාරවත් නොවූ භූමිය. නමුත් ඒ භූමියේත් ගොවියා කැමැත්තෙන් කුඹුර වපුරනවා අස්වැන්න බලාපොරොත්තු වෙමින්. ඒ තරම්ම සාරවත් නැති නමුත් අස්වැන්නක් ලැබිය හැකි භූමිය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ තමයි ගිහි උපාසක උපාසිකා පිරිස. ඒ ශාසනය තුල, බුද්ධ ශාසනය තුල භික්ෂු භික්ෂුණීන් වහන්සේලා තරම්
ප්‍රතිඵල ලබන්නේ නැති. නමුත් යම් ප්‍රතිඵලයක් ලබන පිරිස් ඒ උපාසක උපාසිකා පිරිස අතර ඉන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දැක්කා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ අසාර භූමිය විදිහට එහෙම නැත්නම් සාරවත් නැති නිස්සාර භූමිය විදිහට දකිනවා අන්‍ය ආගමිකයන්. බුද්ධ ශාසනයෙන් බැහැරව නොයෙක් මිත්‍යා මත දරාගෙන සිටින අන්‍ය ආගමික පිරිස්. ගොවියා ඒ ප්‍රදේශයේ කුඹුර වපුරනවා. ඒක කුරුල්ලන්ට හෝ අනුභව කරන්න යම් බොල් අස්වැන්නක් හෝ ලැබෙයි කියන අදහසින්. භාග්‍යවතුන් වහන්සේත් ඒ විදිහට ධර්මයේ දේශනා කරන අන්‍ය ආගමික පිරිස් වලට. හැබැයි බුදුරජාණන් වහන්සේට අපේක්ෂාවක් නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් තරම් ඒ අය ඒන් ප්‍රයෝජනයක් ලබාවි කියලා. නමුත් යම් ප්‍රයෝජනයක් ලබයි කියන අදහසින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළා. ඒ නිසා අපිට තේරෙනවා මේ බොහෝ බුද්ධ දේශනා භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන භික්ෂුණීන් වහන්සේලා මුල් කරගෙන දේශනා කළා. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ ඒ සංඝ පිරිස භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සංඝ පිරිස සාරවත්ව බුද්ධ ශාසනය තුළ වැඩෙනවා දකින්න බුදුරජාණන් වහන්සේ කැමති වුණා. ඒ ශාසනය තුළ නොපිරිහුණු ගුණයන්ගෙන් යුක්තව වාසය කිරීම භික්ෂු භික්ෂුණී කියන ඒ දෙපාර්ශවයට කොයිතරම් වැදගත් වෙනවාද කියන එක භාග්‍යවතුන් වහන්සේ දැක්කා. ඒ නිසා අරහත් ඵලය ඉහළ මාර්ගඵල ආදී අපේක්ෂාවෙන් බුද්ධ ශාසනය තුළ පැවිදි භූමියටපත් වෙච්චි භික්ෂු සංඝයාත් භික්ෂුණී සංඝයාත් උදෙසා භාග්‍යවතුන් වහන්සේ සමහර අවස්ථාවල නොඑක ආකාරයේ දැඩි දහම් අවවාද ලබා දීලා තියෙනවා. අද දවසේ ඔබට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න භික්ෂු සංඝයා උදෙසා භික්ෂුණී සංඝයා උදෙසා බුද්ධ ශාසනය තුළ ඒ භාග්‍යවතුන් වහන්සේ ඍජුව අවවාද කරපු දහම් කරුණු තියෙන තේර වර්ගය අංගුත්තර නිකාය පංචක නිපාතේ තේර වර්ගයට අයිති සූත්‍ර කිහිපයකින් අද දවසේ ඔබට කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න කල්පනා කළේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි තේර, මධ්‍යම සහ නවක. තේර කියලා කියනවා පැවිදි බවට පත් වෙලා උපසම්පදා වෙලා අවුරුදු 10ක් ගත වුණ. අවුරුදු 10ක් හෝ 10ට වැඩි. ඒ තමයි තේර භික්ෂූන්. ඒ වගේම බුද්ධ ශාසනය තුල අවුරුදු 5ත් 10ත් අතර කාලයේ භික්ෂු සංඝයා ඉන්නවා නම් ඒ සංඝ පිරිසට කියනවා මධ්‍යම ප්‍රමාණය. එහෙම නැත්නම් මධ්‍යම කාලයක් ශාසනය තුල ගත කරපු පිරිස. ඒ වගේම පැවිදි බවට පත් වෙලා උපසම්පදා වෙලා පළවෙනි අවුරුද්දේ එහෙම නැත්නම් උපසම්පදා වෙච්ච දවසේ ඉඳන් අවුරුදු 5ක් වස් 5ක කාලයක් ගත වෙනකන් ඒ භික්ෂූන්ට කියනවා නවක භික්ෂූන් කියලා. එතකොට බුද්ධ ශාසනය තුල නවක භික්ෂූන් නවක බවින් මිදිලා මධ්‍යම ප්‍රමාණයට පත් වෙනකොට ඒ කාලය තුලත් යම් පරිණත බවක් බුද්ධ ශාසනය තුල ලබනවා. ඒ තමයි සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, යෝනිසෝ මනසිකාරයෙන්, ඒ වගේම නොඑක ආකාරී ඉහළ මාර්ගඵල ආදීන්. එතකොට මේ වගේ දේවල් සම්බන්ධයෙන් පරිණත බවක් ලබනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි මම ප්‍රකාශ කරන්නේ නැහැ මේ විදිහට. ඒ තමයි මේ ලෝකේ සම්මතයක් විදිහට වෘද්ධ බව. එහෙම නැත්නම් වැඩිහිටි බව. එහෙම නැත්නම් වයසට යාම කියන දේ වෘද්ධ බව ලෝකේ ගරු සත්කාර ලැබිය යුතු දෙයක් විදිහට පිළිගන්නවා. වෘද්ධ බවට ගරු කිරීම බුද්ධ ශාසනයේ මුල සිටම තියෙනවා. වැඩිහිටි බවට ගරු කිරීම. ඒ වැඩිහිටි බවට ගරු කරන්නේ වයසෙන් නෙමෙයි. සාමාන්‍ය අපි වයස මුල් කරගෙන වැඩිහිටි බවට ගරු කරන්නේ. බුද්ධ ශාසනයේ වැඩිහිටි බවට ගරු කරන්නේ පැවිදි වී ගතවන කාලය සම්බන්ධයෙන්. කාලයට අනුව. එතකොට සමහරට අවුරුදු 20ක භික්ෂුන් වහන්සේ නමක් අවුරුදු 20න් උපසම්පදා වෙලා අවුරුදු 10ක් කියන්නේ අවුරුදු 30ක් වෙනකොට තේර භික්ෂුවක් බවට පත් වෙනවා. ඒ තේර භික්ෂුවක් බවට පත් වෙලා එතකොට බුද්ධ ශාසනය තුල අවුරුදු 10ක් උපසම්පදා සීලය ආරක්ෂා කරලා තියෙනවා.
අවුරුදු 80ක කෙනෙක් යම් දවසක ඒ ශාසනයේ ඒ භික්ෂුන් වහන්සේ සිටින ප්‍රදේශයේ ඒ තැන පැවිදි වෙනවා. එතකොට එයා අවුරුදු 80යි වයස. නමුත් ඒ භික්ෂුව පැවිදි වුණේ, ඒ කෙනා පැවිදි වුණේ පැවිදි වෙලා අවුරුද්දයි ගත වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් උපසම්පදා වෙලා අවුරුද්දයි. අර අවුරුදු 30ක වයස භික්ෂුවට අර අවුරුදු 80ක් වයස භික්ෂුව වන්දනා කළ යුතුයි. ඒ තේර බව එහෙම නැත්නම් වැඩිහිටි බව ගණන් ගන්නේ බුද්ධ ශාසනය තුල වයසින් නෙමෙයි. පැවිදි වී ගත වූ කාලය සම්බන්ධයෙන්. කාලයට අනුව. ඒකත් විශේෂ දෙයක්. ඒ වගේම තමයි බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් කෙස් පැහිලා එහෙම නැත්නම් හම රැලි වැටිලා දත් ආදී කුදු වෙලා එයා අවුරුදු 80ක් පැවිදි ජීවිතය ගත කරනවා වයස අවුරුදු 100යි. නමුත් ඒ කෙනා මාර්ගඵල ආදී කිසිවක් ලැබලා නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට සම්මුති වශයෙන් කියන මහලු කෙනා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. මහල්ලා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනය තුල ඔහු දියුණුවක් ලැබපු කෙනෙක් වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා ඒ මහලු බව පිළිදී යුතු දෙයක් විදියට සැලකුවාට භාග්‍යතුන් වහන්සේ ගුණයෙන් වැඩිමයි නිතර ඉස්මතු කරලා දේශනා කළේ. යම් භික්ෂුවක් එහෙම නැත්නම් භික්ෂුණියක් ඒක භික්ෂුණීන්ටත් අදාළයි මේ විදිහටම යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් දැන් භික්ෂුණී සංඝයා ලෝකේ නැති නිසා අපි භික්ෂුණී කියන වචනේ අතහැරලා කතා කරුවොත් යම් භික්ෂුවක් පැවිදි වෙලා අවුරුදු 10ක් ගිය තැන තේර එහෙම නැත්නම් වැඩිහිටි බවට පත් වෙනවා. ඒ පත්වීම තුළ ඒ භික්ෂුව නොඒකාකාරී ගුණයන්ගේ යුක්තව වාසය කළ යුතුයි. ඒ වාසය නොකිරීම තුළ අනිත් සංඝ පිරිසගෙන් ඒ භික්ෂුව ගැරහුම් ලබනවා. අන්නේ කරුණු රාශියක් තමයි මේ දේශනා කිහිපයක මේ තේර වර්ගයේ සඳහන් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචේ භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ තේරෝ භික්ඛු සබ්‍රහ්මචාරීණං අප්පියෝච හෝති අමනාපෝච අගරුච අභාවනීයෝච. මහණෙනි මේ ශාසනයේ තේර භික්ෂුවක් වස් 10කට වඩා වැඩි භික්ෂුවක් මේ කරුණු පහෙන් යුක්ත වුණේ නැත්තම් මේ කරුණු වලින් යුක්ත වුණේ නැත්තම් එකට වාසය කරන භික්ෂූන්ට ඔහු අප්‍රිය කෙනෙක්. ඒ වගේම අමනාපෝ ඔහු අමනාප කෙනෙක්. ඒ කියන්නේ ප්‍රියමනාප බවක් නැහැ ඔහු ගැන. අගරුච ගරු කිරීමක් උපදින්නේ නැහැ අභ්‍යන්තරයෙන් මේ භික්ෂුව ගැන. ගරු කරන්න හිතෙන්නේ නැහැ. අභාවනීයෝච ඒ වගේම ඒ භික්ෂුව ඇසුරු කළ යුතුයි කියලා හිතෙන්නේ නැහැ. ඇසුරු කරන්න හිතෙන්නේ නැහැ අනිත් සංඝයාට. මොනවද ඒ කරුණු පහ? රජනීය රජ්‍යති. ඇලුම් කළ යුතු එහෙම නැත්නම් ඇලුම් කිරීමට හේතු වූ කරුණු වලට ආසා කරනවා. ආසා කරන කරුණු වලට ආසා කරමින් වාසය කරනවා. ලෝකේ ආසා කරන කරුණු තමයි පංචකාම. ඒ පංචකාමයේ කෙරෙහි බලවත් අපේක්ෂාවකින් ඒවට ඇල්ලිලා වාසය කරනවා. අන්න එතකොට ඒ භික්ෂුව එකට වාසය කරන සංඝ පිරිස අතරේ ගරු කෙනෙක් බවට එහෙම නැත්නම් උසස් කෙනෙක් බවට සලකන්නේ නැහැ. සලකන්න බෑ. මොකද ඒක ගුණයක් නෙවෙයි. ඇලේ යුතු දෙහි සිත ඇලිලා තමයි වාසය කරන්නේ. සිත අලවාගෙන තමයි වාසය කරන්නේ. ඊළඟ දෙවෙනි එක දුස්සනීයේ දුස්සති. ද්වේෂයේ උපදින කරුණු තුල ද්වේෂය උපදවාගෙන වාසය කරනවා. සාමාන්‍ය ලෝකයේ අප්‍රියමනාප දේවල් දකිනකොට අහනකොට ද්වේෂය උපදිනවනේ. ඒ භික්ෂුව අවුරුදු 10ක් ගෙවුනත් උපසම්පදාවටපත් වෙලා ද්වේෂය උපදින කරුණු තුල ද්වේෂය දුරු කරමින් වාසය කරන්න දන්නේ නැහැ. ඒ සඳහා පුහුණු වීමක් නැහැ. ද්වේෂයට කරුණු යෙදෙනකොට කිපෙනවා. ද්වේෂය පහළ කරනවා. ඒ ද්වේෂයෙන් යුක්තව වාසය කිරීම ගරු කළ යුතු කරුණක් විදිහට සලකන්නේ නැහැ. මොකද අවුරුදු 10ක් ගෙවිලත් ඒ භික්ෂුවට ද්වේෂය පාලනය කර ගැනීම පුරුදු කරලා නැත්තම්. ඊළඟට මෝහණීය මොහ්‍යති. මුලාවටපත් වෙන කරුණ තුල මුලාවටපත් වෙමින් වාසය කරනවා. අනිත්‍ය වූ ධර්මයේ තුල, අනාත්ම වූ ධර්මයේ තුල, අසුභ වූ ධර්මයේ තුල ඒ කරුණ තුල මුලාවෙන් යුතුව වාසය කරනවා.
ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ වදාලා තේර භික්ෂුවකට සුදුසු ක්‍රියාවක් නෙවෙයි. සුදුසු දෙයක් නෙමෙයි. ඊළඟට තියෙනවා කුප්පණී කුප්පති. කිපෙන දේවල් තුල කිපෙනවා. කිපෙන කරුණු එළඹෙනකොට ඒ කරුණු කෙරෙහි කිපිලා වාසය කරනවා. කිපීම එහෙම නැත්නම් කෝපය පාලනය කරගන්න හිත පුරුදු කරලා නැහැ. මදනීයේ මජ්ජති. මත් වෙන දේවල් තුල මත් වෙලා වාසය කරනවා. දැන් මොනවද කිපෙන කරුණු? අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා භික්ෂුන් වහන්සේලාට සඳක් වගේ ඉන්න කියලා. සඳක් වගේ ඉන්නවා කියලා කියන එකේ අදහස සඳ කිසිම දවසක පරණ හඳ නෙමෙයි පායන්නේ. හඳ පායනකොට භාගතුන් වහන්සේ චන්දුපම සූත්‍රය දේශනා කරනවා 15ක පොය දවසට තිබෙන හඳ ඊළඟ දවස වෙනකොට වෙනස් වෙලා. ඊළඟ දවස වෙනකොට ආයෙ වෙනස් වෙලා. මෙහෙම දවසින් දවස වෙනස් බවකින් තමයි හඳ පායන්නේ. කලින් දවසේ තිබිච්ච හඳම ඒ ස්වභාවයටම ඊළඟ දවසේ පායන්නේ නැහැ. ඊළඟ දවසේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ගමකට යම් ප්‍රදේශයකට යම් භික්ෂුවක් වැඩම කරනවා නම් ඒ ප්‍රදේශයට යන්න හඳක් වගේ. ඒ කියන්නේ කිසිම දෙයකට සමාන බවක් දක්වන්න එපා. සමාන බවක් කියලා කියන්නේ ඇලීමක්. ඊට පස්සේ අද යම් විදිහකට කටයුතු කරා නම් හෙට දකින්නකොට අලුත් කෙනෙක් විදිහට ඒ පිරිසව දකින්න. ඊළඟ දවසේ දකින්නකොට අලුත් කෙනෙක් විදිහට දකින්න. එතකොට ඒ හේතුවෙන් කෙලෙස් උපදින්නේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකේ සංඝ පිරිස අතර එහෙම නැත්නම් මොනවා හරි විහාර සම්බන්ධයෙන් හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි මේ දීපල සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේවා අරමුණු කරගෙන ඒ මත් වෙන දේවල් මත් වීමට හේතු වෙන කරුණු. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දායක පිරිස් අරමුණු කරගෙන දායක පිරිස් වලින් ලැබෙන ලාභ සත්කාර නිසා මත් වෙනවා. ඒ මත් වීම තුල ඒ නිසාම කිපෙනවා. ඒ නිසාම අනිත් සංඝයා තමන් ඉන්න ආවාසයට තමන් ඉන්න විහාරයට වඩිනවට කැමති වෙන්නේ නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙම සිද්ධ වුණා. ඔබ අහලා ඇති කීටාගිරියේ හිටපු අස්සජි පුනබ්බසුග කියන භික්ෂුන් වහන්සේලා දෙනම මේ ප්‍රදේශේ වස් සමාදන් වුණා. ඒ ප්‍රදේශයට සිල්වත් සංඝ පිරිස වැඩම කරනවට ඒ භික්ෂුන් වහන්සේලා කැමති වුණේ නැහැ. මොකද ඒ අයට කැමති විදිහට ඒ අය ඉන්න ආසා කළා. ඒ නිසා දවසක් සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා ඒ ප්‍රදේශයට වඩිනවා චාරිකාවේ වඩින අතරේ. ඒ ප්‍රදේශයට වැඩම කරුවට පස්සේ ඒ අවස්ථාවේදී ඒ ප්‍රදේශේ වාසය කරපු ගිහි පිරිස ඒ සාරිපුත්ත මුගලන් රහතන් වහන්සේලා උදෙසා සහ ඒ වැඩම කරපු සංඝයා උදෙසා දානෙට ආරාධනා කරලා දානේ පූජා කරලා ඒ සංඝ පිරිසට සිවුරු ආදී ගොඩාක් පූජා කළා. සිවුරු පරිස්කාර ආදී පූජා කළා. ඒ පූජා කරාට පස්සේ අස්සජි පුනබ්බසුග භික්ෂුන් වහන්සේලාටත් එයින් කිහිපයක් දීලා සාරිපුත්ත මුගලන් රහතන් වහන්සේලා අනිත් සංඝයාට ඒ ටික ඔක්කොම බෙදලා දුන්නා. පොදුවේ. මොකද භික්ෂුන් වහන්සේලාට සිවුරු පිරිකර ලැබුණාම ඒ පූජා කරන්නේ සංඝයා උදෙසා. පෞද්ගලිකව පාවිච්චි කරනවා නම් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ සංඝයා අතරේදී සංඝයාගේ අදහසකින් සංඝයා සමග සාකච්ඡා කරලා ඒක පෞද්ගලික පාවිච්චියට ගන්න ඕනේ. අපි හිතමු දැන් භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ගෙදරකට නිවසකට දානට වඩනවා. ඒ වැඩම කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා උදෙසා සංඝයා උදෙසා කියන අදහසෙන් සාංගික කරලා යම් පරිස්කාරයක් පූජා කරනවා පොදුවේ. එහෙම නැත්නම් පෞද්ගලික වෙන්න පුළුවන්. ඒතර පොදුවේ විශේෂයෙන් පූජා කරන දේවල් කිසි භික්ෂුවකට පෞද්ගලික අයිතියට ගන්න බෑ. ඒක භාගතුන් වහන්සේ විනය ශික්ෂාපද පනවලා තියෙනවා. ඒ නිසා ඒවා පොදුවේ තැන්පත් කරන තැනක් භාණ්ඩාගාරය කියලා වෙනම තැනක් නිශ්චිත කරලා සංඝයාගේ සම්මුතියකින් එතන තැන්පත් කරනවා. ඊට පස්සේ Tamanට අවශ්‍ය වෙලාවට ඒක පොදුවේ පරිහරණයට තමයි තියෙන්නේ. අවශ්‍ය වෙලාවට සංඝයාගේ ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාරික භික්ෂුවක් පත් කරන්න තියෙනවා. ඒ භාණ්ඩාගාරික භික්ෂුවකින් අහලා තමයි අනිත් භික්ෂුන් වහන්සේලා එතන යමක් ගන්න ඕනේ. ඒතර මේ ක්‍රමවේදය නැතුව තමන්ට ලැබෙන ලාභ සත්කාර නිසා ඒවෙන් මත් වෙනවා. තමන්ට ලැබෙන පරිස්කාර නිසා මත් වෙනවා. ඒතර මෙන්න මේ මත් වීම
බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දෙයක්. ඒ නිසා සිව්පසයට මත්වීම, සිව්පසයෙන් මත්වීම භාග්‍යතුන් වහන්සේ බැහැර කළ දෙයක්. යම් භික්ෂුවක් මේ මත් වෙන දේවල් අරබයා දායක පවුල් වෙන්න පුළුවන්. ඒ අසජීප නබ්බසුක භික්ෂුන් වහන්සේලා තමන්ගේ දායක පවුල් ගැන මත් වෙලා හිටියේ. සාරිපුත්ත මොග්ගලන් රහතන් වහන්සේලා වැඩම කරාට පස්සේ මේ අය කල්පනා කළා අපි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේක පැමිණිලි කරන්න ඕනේ. අපිට මේ සිවුරක් දෙකක් දීලා ගියාට මේ පිරිකර අයිති වෙන්න ඕනේ අපිට. මොකද මේ ගමේ මිනිස්සු තමයි මේ සිවුරු පිරිකර පූජා කරේ. ඒ නිසා අපිට තමයි ඒවා අයිති. ඊට පස්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා ස්වාමීනි සාරිපුත්ත මොග්ගල්ලාණන් මහා පාපී ආසාවන්ගේ යුක්තයි කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර ඔය විදිහට කියන්න එපා. නමුත් පිළිගත්තෙම නැහැ. ඉතින් මේ විදිහට මේ සිද්ධි බුද්ධ ශාසනයේ තිබිච්ච කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය කාලේ පවා නොයෙක් විට දායක පිරිස් අරබයා නොයෙක් කරුණු මුල් කරගෙන මත් වෙන දේවල් වලින් මත් වීමත් කිපෙන දේවල් වලින් කිපීමත් ඒ හේතු නිසා ඒ අය බොහෝ පව් රැස් කරගත්තා. ඒ වැලකීම පිණිසයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා මේ දහම් කරුණු සංඝයාට ප්‍රකාශ කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනිත් කරුණු පහ දේශනා කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා අතර සම්භාවනාවට එහෙම නැත්නම් ගරු සත්කාර ලැබිය යුතු කෙනෙක් විදිහට, ප්‍රිය භික්ෂුවක් විදිහට, ඒ වගේම මනාප කෙනෙක් විදිහට, ඒ වගේම ඇසුරු කළ යුතු කෙනෙක් විදිහට සලකන්න නම් මත් වෙන ඇලෙන දේවල් වලට නොඇලී වාසය කිරීම පුරුදු කරනවා ඒ භික්ෂුව. ඒ වගේම දුස්සනීය න දුස්සති. ද්වේෂය උපදවන කරුණු කෙරෙහි ද්වේෂය උපද්දවන්නේ නැහැ. ද්වේෂය උපදවන්න යෙදෙන කරුණු කෙරෙහි ද්වේෂය උපදවමින් වාසය කරන්නේ නැහැ. ද්වේෂයෙන් කටයුතු කරන්නේ නැහැ. මෝහණීය න මොහ්‍යති. මුලාවටපත් වෙන කරුණු කෙරෙහි මුලාවටපත් වෙන්නේ නැහැ. ඒ වගේම කිපෙන කරුණු එළඹෙනකොට ඒ කරුණු දෙසා කිපෙන්නේ නැහැ. ඒ වගේම මත් වෙන කරුණු එළඹෙනකොට ඒ මත් වෙන කරුණු තුල මත් වෙලා වාසය කරන්නේ නැහැ. අන්නේ භික්ෂුව සංඝ පිරිස අතර බොහෝම සම්භාවනාවට ගරු සත්කාර ගරු භාවනීය බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තවත් ඒ වගේම කරුණු පහක්. කරුණු රාශියක් මේ දේශනා ගණනාවක තියෙනවා. ඒ නිසා ඒ කරුණු ටික අද ඔබට යම් යම් කාල වේලා තියෙන විදිහට කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ සූත්‍රයේදී ඒත් ඒ කරුණු ප්‍රකාශ කරලා සංඝ පිරිස අතර ප්‍රියමනාප භාවයට පත් නොවන කරුණු පහක් තව තියෙනවා. ඒ තමයි අවීත රාගෝ හෝති. රාගය දුරු කිරීම පිණිස රාගය දුරු කරලා නැහැ. ඒ සඳහා කටයුතු කරන්නේ නැහැ. රාගයෙන් යුක්තව කටයුතු කරනවා. ඒ වගේම අවීත දෝෂෝ හෝති. ද්වේෂය දුරු කිරීමේ යෙදෙන්නේ නැහැ. ද්වේෂය දුරු කරලා වාසය කරන්නේ නැහැ. අවීත මෝහෝ හෝති. මෝහය දුරුකොට වාසය කරන්නේ නැහැ. ඒ වගේම මක්ඛීච. මක්ඛී කියලා කියනවා ගුණමකු බව. ගුණමකුයි කියන කෙනකේ අදහස තමයි අනිත් අයගේ ගුණ, අනිත් අයගේ අඩුපාඩු, අනිත් සංඝයාගේ අනිත් භික්ෂුන් වහන්සේලාගේ වැරදි අඩුපාඩු ගිහි පිරිසට ප්‍රකාශ කරනවා, බිඳවනවා. ඒ වගේම අනිත් සංඝයා බිඳවනවා, සංඝ පිරිස් බිඳවනවා. එක එක භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු කියා වැරදි කියා බිඳවනවා. දායක පිරිස් බිඳවනවා. ඒ විදිහට ගුණමකු බව, අනිත් අයගේ ගුණ නැසීම, ගුණමකු බව, ගුණය දකින්න බැරිකම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි මක්ඛී. ගුණමකු බවින් යුක්තව වාසය කරනවා නම්. ඒ වගේම පලාසී. පලාසී කියලා කියන්නේ එක පාර්ශවයක් අරගෙන කටයුතු කරනවා. ඒ කියන්නේ තමන්ට හිතවත්, තමන්ට ප්‍රිය, නැත්නම් තමන්ට සලකන යම් පාර්ශවයක් ඉන්නවා නම් ඒ පාර්ශවයේ පැත්ත අරගෙන කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම භික්ෂුවට එක එක පාර්ශව ගන්න බෑ. භික්ෂුව සියලු දෙනා දෙස බලන්න ඕනේ සමාන ඇසින්. සියලු දෙනා කෙරෙහිම දායකයන් වෙන්න පුළුවන්, සංඝ පිරිස වෙන්න පුළුවන්, තමන්ට උපස්ථාන කරන අය වෙන්න පුළුවන්. ඒ සියලු දෙනා කෙරෙහි සමාන ඇසින් බලන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පලාසී කියලා කියන්නේ එක පැත්තකට යුගග්‍රාහී, එහෙම නැත්නම් එක පැත්තක් අරගෙන කටයුතු කරනවා. ඒ එක පාර්ශවයක් අරගෙන කටයුතු කිරීම තුළ එතන අරුබුදයක් අනිවාර්යෙන් හට ගන්නවා.
එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගුණමකු බවින් තොරව ඒ වගේම පාර්ශවයක් නොගෙන කටයුතු කරනවා නම් ගුණමකු බවින් පාර්ශවයක් ගෙන කටයුතු කරනවා නම් ඒ වගේම රාගය, ද්වේෂය, මෝහය දුරු කරලා නැත්තම් අන්න එවැනි භික්ෂූන් සංඝ පිරිස අතර ගරු සත්කාර ලැබිය යුතු අය විදිහට පිළිගන්නේ නැහැ. එයා වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්, තේර භික්ෂුවක් වෙන්න පුළුවන්. නමුත් ගරු කළ යුතු කෙනෙක් විදිහට පිළිගන්නේ නැහැ. ඇසුරු කළ යුතු කෙනෙක් විදිහට පිළිගන්නේ නැහැ. එයා එනකොට දකින්න අකමැති. ඒ වගේම ඒක භික්ෂුන් වහන්සේලා අතර අතීතයේ බුද්ධ කාලේ සමහර අවස්ථාවල නොයෙක් පාර්ශව අරගෙන දැන් ඔබට මතක ඇති කොසඹෑ නුවර ගෝසිතාරාමේදී සිද්ධ වුණ සිදුවීම. එතකොට ඒක භික්ෂුන් වහන්සේලා එක එක පාර්ශවයන්ට බෙදුණා. ඒ වගේම සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ පවා යම් යම් භික්ෂුන් වහන්සේලා දායක පිරිස් තමන්ගේ පැත්තට කැමති තමන්ගේ පාර්ශවයක් හදාගෙන ඒ පාර්ශව අරගෙන භික්ෂුන් වහන්සේලා අතර ભેද ඇති කළා. ඒතර මේ වගේ සිද්ධි රාශියක් බෞද්ධ ඉතිහාසයේ බුද්ධ කාලේ ඉඳන් රහතන් වහන්සේගේ යුගය දක්වා මෑත කාලේ දක්වාම අපිට ඉතිහාස තොරතුරු වල තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ස්වභාවය අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් නිසා හටගන්න දේවල්. ඒ නිසා භික්ෂුවක් වැඩිහිටි බවට පත් වෙනවා කියලා කියන්නේ ඒ භික්ෂුව කෙස් පැසීම හෝ කෙස් සිදීම හෝ එහෙම දෙයකින් වැඩිහිටි බවට පත්වීම නෙමෙයි. ගුණයන්ගෙන් වැඩිහිටි බවට පත්වීමයි. ගුණ ධර්ම වලින් වැඩිහිටි බවට පත්වීම බුදුරජාණන් වහන්සේ නිතර ප්‍රශංසා කළ දෙයක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් භික්ෂුවක් විතරාගෝ හෝති රාගය දුරුකොට වාසය කරනවා නම් විත දෝෂෝ හෝති ද්වේෂය දුරු කරලා වාසය කරනවා නම් මෝහය දුරු කරලා වාසය කරනවා නම් ඒ වගේම අමක්ඛි ඒ කියන්නේ ගුණමකු නැත්තම් ඒ වගේම අපලාසී පලාසී කියන්නේ පාර්ශවයක් ගෙන කටයුතු කරනවා අපලාසී කියලා කියන්නේ පාර්ශවයක් ගෙන කටයුතු කරන්නේ නැහැ. ඒ විදිහට ඉමේහිකෝ භික්ඛවේ පංචහි ධම්මේ සමන්නාගතෝ තේරෝ භික්ඛු සබ්‍රහ්මචාරීනං පියෝච හෝති මනාපෝච ගරුච භාවනීයා ചാති. මේ භික්ෂුව මෙවැනි කටයුතු වලින් යුක්ත භික්ෂුව සංඝ පිරිස අතර ගරු සත්කාර ලැබිය යුතු කෙනෙක් විදිහට සලකන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආයමත් තවත් කරුණු පහක් භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා. කුහකෝච හෝති. කුහක ගති. ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන අකුසල් මුල් කරගෙන නොඑක ආකාරයේ කටයුතු කරන අකුසල් සහගතව ඒ කියන්නේ තමන්ට හිතවත් පාරසව අහිතවත් පාරසව මුල් කරගෙන ඒ තමයි කුහක බව. ඊළඟට තියෙනවා ලපකෝ. ලපක කියලා කියන්නේ ලාභය පිණිස උසස් කොට කතා කරනවා. තමන්ට ලාභයක් තියෙන අයට තමන්ට මොනවා හරි විශේෂයෙන් සැලකිලි සත්කාර කරන අයට එහෙම නැත්නම් තමන්ට වැඳුම් පිදුම් කරන අයට තමන්ට දානමාන ගිලන්පස බෙහෙත් පිරිකර සිව්පස ආදී ලබා දෙන අයට ඒ තමන් උදෙසා විශේෂයෙන් සලකන අයට විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට ලාභය නිසා තමන්ට ලැබෙන සිව්පස ලාභය වෙන්න පුළුවන්, සත්කාර සම්මාන වෙන්න පුළුවන්, ගරු කිරීම වෙන්න පුළුවන්. ඒතර මේවා නිසා යම් භික්ෂුවක් යම් පාර්ශවයක් ගන්නවා නම් ඒ ලාභයේ පාර්ශවය ගැනීම සුදුසු නෑ. භික්ෂුවකට ඒක සුදුසු නෑ. ඒ නිසා ලාභය මුල් කරගත් කතා බහ ඒ සඳහා කටයුතු කිරීම. ඊළඟට නේමිත්තිකෝච. නේමිත්තික කියලා කියන්නේ නිමිති පහල කරනවා. නිමිති පහල කරනවා කියලා කියන්නේ තමන්ට මොනවා හරි ලාභයක් පිණිස තියෙනවනම් ඒ ලාභය පිණිස කතාබස් කිරීම නිමිති ආදී ප්‍රකාශ කරනවා. ඒක ඍජුව කීමක් නෙමෙයි. වක්‍රව කියනවා ඒක. නිකන් කපටි වචන කියලා කියන්නේ. ඒ කපටි වචන වලින් කතාබස් කරනවා. ඒ විදිහට නිමිති පහල කරලා කතා කිරීම. ඊළඟට නිප්පේසිකෝච හෝති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත් අයගේ ගුණ නසා කතාබස් කිරීම. අනිත් අය ගුණයක් තියෙනවා නම් ඒ ගුණේ මතු කරන්නේ.
ගුණේ මතු කරන්නේ නැතුව ගුණේ වහලා තමයි කතා කරන්නේ. ගුණේ මතු වෙනකොට ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද Tamanට වඩා ඉහළට යාවි. එහෙම නැත්නම් Tamanට වඩා ලාභ සත්කාර ලැබේවි. Tamanට වඩා අනිත් අය පුද සත්කාර වන්දනාමාන කරાવી කියන අපේක්ෂාවෙන් කටයුතු කරනවා. එතකොට ඒ විදිහට කටයුතු කිරීම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ සම්පූර්ණ අභ්‍යන්තරික ගුණයන් නසා ගන්නවා. ඒ නසා ගැනීම තුළ ශාසනය තුළ දියුණුවක් ලබන්න බෑ. මේ සියලු කරුණු වලින් ශාසනය තුළ පරිහානියක් තමයි වෙන්නේ. ශාසනය තුළ පිරිහිලා යනවා. ඊළඟට ලාභේන ලාභං නිජිගින් සිතාච. ලාභයෙන් ලාභය සොයනුයේ වේ. ඒ කියන්නේ Tamanට මොන හරි ලාභයක් ලැබුණාම ඒක පාවිච්චි කරනවා තව ලාභයක් ලැබීම පිණිස. උදාහරණයක් විදිහට Tamanට මොන හරි වටින දෙයක් ලැබුණාම ඊට වඩා වටින දෙයක් අපේක්ෂාවෙන් ඒක තව කෙනෙකුට දෙනවා. ඒක තමයි ලාභේන ලාභං නිජිගින්සිතා කියලා කියන්නේ. ඒ කියන්නේ Taman දැන් සාමාන්‍ය අපි ගත්තොත් ඒක නිකන් ගනුදෙනුවක් වගේ. තමන්ට වටිනා දෙයක් ලැබුණාම සිව්පස්සේ වෙන්න පුළුවන්, එක්ක දානෙ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බෙහෙත් පිරිකරක් වෙන්න පුළුවන්. මේවනේ සාමාන්‍ය ශ්‍රමණ පරිස්කාරයන් ලැබෙන්නේ. එතකොට ඒවා ලැබුණාම ඒකට වඩා වටින දෙයක් අපේක්ෂාවෙන් තමන්ගේ දේ අතහරිනවා. තමන්ගේ දේ පරිත්‍යාග කරනවා. ලාභයෙන් ලාභය සොයනවා. ඒ වගේ කටයුතු කිරීමත් බුදුරජාණන් වහන්සේ බැහැර කළා. එවැනි භික්ෂූනුත්, එවැනි සංඝ පිරිසත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර ගරු සත්කාර නොලබන පිරිසක් විදිහට බුදුරජාණන් වහන්සේ හඳුන්ලා දුන්නා. එතකොට මේ කරුණ වලින් යුක්ත නැති භික්ෂුව, ඒ කියන්නේ කුහක බව නැහැ. ඒ වගේම ලාභයේ උදෙසා කටයුතු කිරීම නැහැ. ඒ වගේම ලාභයේ උදෙසා නිමිති පහල කිරීම නැහැ. ඒ වගේම තමන් කියන්නේ ගුණයන් නසමින් කතා කරන්නේ අනිත් අයගේ. ඒ වගේම ලාභයෙන් ලාභය සොයන්නේ නැත්නම් අන්න එවැනි භික්ෂූන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා අතර, සබ්‍රහ්මචාරින් වහන්සේලා අතර බොහෝම සත්කාරයට භාජනය වෙන ගරු ලැබිය යුතු, ගරු සත්කාර ලැබිය යුතු පිරිසක් විදිහට සැලකනවා කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තවත් ඒ වගේම කරුණු රාශියක්, තවත් කරුණු 5ක් දේශනා කරනවා. අස්සද්දෝ හෝති. ශ්‍රද්ධාවෙන් යුක්ත නැහැ. ශ්‍රද්ධාවෙන් තොරයි. බුදුරජාණන් වහන්සේ වදාළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය, ඒ වගේම සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ. සංඝයා කෙරෙහි ප්‍රසාදයක්, ශ්‍රද්ධාවක් නැහැ. ඒ අශ්‍රද්ධාව ප්‍රකට වෙන විදිහට කටයුතු කිරීම. එවැනි කටයුතු කිරීම තුළ ගරු සත්කාර ලැබිය යුතු කෙනෙක් විදිහට පිළිගන්නේ නැහැ. දැන් ඔබ දන්නවා ඇති සුණක්කත් වගේ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට, ධර්මයට, සංඝයාට අගරු කොට කතා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් ශික්ෂාපදයක් පැනෙවුවා නම් ඒ ශික්ෂාපදයන් කෙරෙහි ගෞරවයක් නැහැ. ඒ වගේම ඊළඟට තියෙනවා අහිරිකෝ, අනොත්ප්පේ. මේ කරුණු ගොඩාක් තියෙනවා. ලැජ්ජාව නැහැ. පවට ලැජ්ජාවක් නැහැ. පව් කිරීම පිණිස ලැජ්ජාවක් නැහැ. ඒ වගේම විපාකයට බයක් නැහැ. පව්වල විපාකයේ පිණිස බය උපදින්නේ නැහැ. ඒතර මේ වගේ ප්‍රකාශ කරන, මේ වගේ කතාබස් කරන ඕනතරම් පිරිස් අපි අහලා තියෙනවා. එතකොට මේ වගේ පිරිස් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශාසනය තුල අය පැවිදි වෙලා හිටියට, පැවිදි වෙලා කොච්චර කල් ගියත් ඒ අය සත්කාර කළ යුතු පිරිසක් වෙන්නේ නැහැ. ඒ අය සත්කාර සම්මාන ලැබීමට සුදුසු වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි, භාග්‍යවතුන් වහන්සේ ගැන අගුණ කියනවා නම්, ධර්මයේ ගැන ධර්මයේ අගුණ කියනවා නම්, සංඝයාගේ අගුණ කියනවා නම්, ඒතකොට මේ විදිහට ඒ අශ්‍රද්ධාව ප්‍රකට වෙන කරුණ වලින් යුක්ත නම්, ඒ වගේම සීලය කෙරෙහි තමන් සමාදන් වූ උපසම්පදා සීල වෙන්න පුළුවන්. දස සීල්, සාමණේර දස සීල්, මේ සීල් ශික්ෂාපද කෙරෙහි ගෞරවයක් නැහැ. ලැජ්ජාවක් නැහැ පවට. ශික්ෂාපද කැඩෙනවට ලැජ්ජාවක් නැහැ. ඒ වගේම බයක් නැහැ. ඒවා විපාකයට, කර්මයට බය නැහැ. ඒ වගේම කුසීතෝ හෝති. කම්මැලි. කුසල් දහම් වැඩිම පිණිස කටයුතු කරන්නේ කම්මැලි බව යුක්තයි. ඒ වගේම පස්වෙනි කරුණ දුප්පඤ්ඤෝ හෝති. දුෂ්ප්‍රඥයි. ප්‍රඥාවන්ත බවක් නැහැ. මෙන්න මේ කරුණ වලින් යුක්ත නම් මේ භික්ෂුව
සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර කොච්චර වැඩිහිටි වුණත් ඒ භික්ෂුව ගරු සත්කාර සම්මාන ලැබීමට සුදුස්සෙක් වෙන්නේ නැහැ. ඒ වගේම සම්භාවනාවටපත් වෙන්නේ නැහැ. අප්‍රියයි, අමනාපයි. දකින්න ඒ වගේම කතාබස් කරන්න ඇසුරු කරන්න ප්‍රියමනාප බවක් උපදින්නේ නැහැ. ඒ නිසා ඒ ගුණේ යුක්ත නැති බව බුදුරජාණන් වහන්සේ ශාසනය තුල දියුණුවක් විදියට පෙන්වලා දුන්නේ නැහැ. ඊළඟට යම් භික්ෂුවක් ශ්‍රද්ධාවන්තයි, සද්දෝ හෝති, හිරිමා හෝති, පවට ලැජ්ජයි. ඒ වගේම උත්තප්පී හෝති, පවට බයයි, ආරද්ධ විරියෝ හෝති, ආරම්භ කරන ලද වීරියෙන් යුක්තයි. ඒ වගේම ප්‍රඥාවෙන් යුක්තයි. අන්නේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශාසනය තුල සංඝ පිරිස අතර භික්ෂුන් වහන්සේලා අතර ගරු සත්කාර ලැබීමට සුදුසු කෙනෙක්. සම්භාවනාවට පාත්‍ර වීමට සුදුසුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තවත් කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ කාරණා පහ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ කරුණු පහෙන් යුක්ත නම් ඒ භික්ෂුව ගරු සත්කාර ලබන්නේ නැහැ සංඝ පිරිස අතර. මොනවද ඒ කරුණු පහ? අක්ඛමෝ හෝති රූපාණ. රූපයන් ඉවසන්නේ නැහැ. රූපයන් ඉවසනවා කියලා කියන්නේ තමන් ඉදිරියට ප්‍රියමනාප වූ හෝ අප්‍රියමනාප වූ හෝ රූප පැමිණෙනකොට ඒ රූපයන් නිසා තමන්ගේ හිත අසංවර වෙන බව දන්නේ නැත්තම්, ඒ වගේ මේ රූපයන් තමන් ඉදිරියට පැමිණෙනකොට ඒ රූපයන් හේතුවෙන් තමන්ගේ හිත අසංවර වෙලා අකුසල් වලට වැටෙන බව ඔහුට තේරුම් ගන්න බැරි නම්, මේ කියන්නේ ඉන්ද්‍රිය සංවරය නැත්තම්, ඉන්ද්‍රිය සංවර භාවය නැත්තම් අන්නේ භික්ෂුව ගරු සත්කාර ලබන්න සුදුස්සෙක් වෙන්නේ නැහැ. ඒ වගේම අක්ඛමෝ සද්දානං ශබ්ද, අක්ඛමෝ ගන්ධානං ගන්ධ සුවඳ, අක්ඛමෝ රසානං රස, ඒ වගේම අක්ඛමෝ පොට්ටබ්බානං පහස. මේ පංචකාම අරමුණු, පංචකාම අරමුණු තුල ඉන්ද්‍රිය සංවර භාවයක් නැහැ. එතකොට මේ කරුණු නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාරණා මුල් කරගෙන ඒ භික්ෂුව සංඝ පිරිස අතර සම්භාවනාවට ලක් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය අසංවර වීම නිසා. ඒ වගේම ඉන්ද්‍රිය සංවර වීම නිසා රූපයන්, දැන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා සිත රැකගත්තු කෙනෙකුට, එහෙම නැත්නම් සිත දියුණු කළ ඉන්ද්‍රිය සංවරය කළ කෙනෙකුට තමන් ඉදිරියට ඊතා විශාල වූ, එහෙම නැත්නම් හිත බලවත් ලෙස කෙලෙස් උපදවන ආකාරයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාම අරමුණු ලැබුණත් තමන්ට, ඒ භික්ෂුවට ඒවා තුල ඒ භික්ෂුවගේ හිතේ කෙලෙස් උපදින්නේ නැහැ කියලා. ඒ වගේම ඉන්ද්‍රිය සංවර කර නොගත් භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවට සුළු හෝ ස්වල්ප වූ හෝ රූප ප්‍රියමනාප, ඒ වගේම ප්‍රියමනාප ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියන මේ පංචකාමී ලැබෙනවා. ඒ හේතුවෙන් ඒ භික්ෂුවගේ හිත කෙලෙස් වලින් යට වෙලා යනවා. කෙලෙස් වලින් පිරීලා යනවා. ඒ කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා උපමාවකින්. ඒ තමයි පුංචි කැටකිරිල්ලක් ගැට ගහලා තියෙනවා දිරච්චි ලණුවකින්. දිරාගිය කඹේ, දිරාගිය පොඩි වැල්පටකින්. ඒ කැටකිරිල්ල කියලා කියන්නේ බොහොම පුංචි සතෙක්. ඊරටුවක් තරම් තමයි කකුල හීනි. පොඩි සතෙක්. ඒ සතාව ගැට ගහලා තියෙන්නේ හොඳටම දිරාගිය දිරච්චි ලණුවකින්. ඒ දිරච්චි ලණුවෙන් ගැට ගහලා තියෙද්දි ඒ පුංචි කැටකිරිල්ලට ඒ ලණුව කඩාගෙන යන්න බෑ. ඒ ලණුව සිඳගෙන බිඳගෙන යන්න බෑ. මොකද හේතුව ඒ පුංචි කැටකිරිල්ලට ශක්තියක් නැහැ. ඒ ලණුව දිරච්ච එකක් වුණත් ඒක සිඳින්න ශක්තිය නැහැ. ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිත පැතිරුණු ලෙස, එහෙම නැත්නම් මහග්ගත ලෙස, එහෙම නැත්නම් විශාල ලෙස මේ හිත වඩලා නැත්නම්, ඒ වගේ ඉන්ද්‍රිය සංවර කරලා නැත්නම්, අකුසල අරමුණු තුල හිත කැකෑරෙන්නේ නැති විදිහට හිතපත් කරගෙන නැත්නම්, අකුසල අරමුණු නිසා හිත වහා විනාශ වෙන ස්වභාවයටපත් නොවන ආකාරයට හිතපත් කරගෙන නැත්නම්, අන්නේ භික්ෂුව
කැටකිරිල්ලක් වගේ කියනවා. පුංචි දිරච්චි රණුවකින් ගැට ගහපු කැටකිරිල්ලයක් වගේ. නමුත් යම් භික්ෂුවක් ඉන්නවා ඒ භික්ෂුව හොඳට හිත පුරුදු කරලා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. ඒ භික්ෂුව ඉදිරියට ඊතා විශාල වූ සිත බොහෝසෙයින් කෙලෙසන ආකාරයේ රූප ශබ්ද ගන්ධ රස පහස ලැබුණත් ඒ භික්ෂුව ඒවා ගණන් ගන්නවත් නැහැ කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. ශක්තිමත් ඇතෙක් අර කැටකිරිල්ල ගැට ගහපු දිරාගේ ලණුවෙම ගැට ගහනවා. ඒ හස්තියාට ඒ දිරච්චි ලණුව සිඳගෙන යන්න කිසිම වෙහෙසක් දරන්න දෙයක් නැහැ. යන පියවි ගමනින්ම ඒ හස්තියාට පුළුවන් ඒ දිරච්චි ලණුව සිඳින්න. ඒකට හේතුව තමයි හස්තියා බලවත් කෙනෙක්. හස්තියා ශක්තිමත්. ඌට දැනෙන්නවත් නැහැ, සතාට දැනෙන්නවත් නැහැ තමන් ලණුවකින් දිරච්චි ලණුවකින් ගැට ගහලා තියනවාද කියලා. අන්න ඒ වගේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා වැඩුණු සිතක්, දියුණු කරපු සිතක් තියෙනවා නම් යම් භික්ෂුවකට ඒ භික්ෂුව මහා හස්ති රාජෙක් වගේ කියනවා. තමන් ඉදිරියට කොයිතරම් ප්‍රබල අරමුණක් ආවත් ඒ ප්‍රබල අරමුණ තුල සිත කිලුටු කරගන්නේ නැතුව වාසය කරන්න පුළුවන් කියනවා. ඒ නිසා ඒ රූප ශබ්ද ගන්ධ රස පහස ආදී මේ පංචකාම අරමුණු ඉවසන, එහෙම නැත්නම් ඒ වයින් සිත කිලුටු කරගන්න නැති භික්ෂුව සංඝ පිරිස අතර බොහෝම සත්කාරයට සම්මානයට පත් වෙන කෙනෙක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා තවත් කරුණු කිහිපයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට. ඔබ මේක හොඳට තේරුම් ගන්න මේ කියන කරුණ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා යම් තේර භික්ෂුවක් බොහෝ දෙනාට එතන විශේෂ වචන කිහිපයක් භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරනවා. බහු ජනාහිතාය පටිපන්නෝ හෝති. බහු ජනා සුඛාය බහුනෝ ජනස්ස අනත්තාය අහිතාය දුක්ඛාය දේව මනුස්සානම්. තේර භික්ෂුවක් ඉන්න පුළුවන්. ඒ භික්ෂුව බොහෝ ජනයාට අහිත පිණිස කටයුතු කරනවා. ඒ වගේම බහු ජනා සුඛාය බොහෝ දෙනාට සැප රහිත බව පිණිස කටයුතු කරනවා. බහුනෝ ජනස්ස අනත්තාය අහිතාය දුක්ඛාය දේව මනුස්සානම්. මිනිසුන්ට විතරක් නෙමෙයි බොහෝ දෙවියන්ට පවා අනර්ථය පිණිස අහිත පිණිස කටයුතු කරන භික්ෂුවක් ඉන්න පුළුවන්. මෙන්න මේ කරුණු පහෙන් යුක්ත නම්. මේක විශේෂයි මේ කාරණා පහ. හොඳට මේ කරුණු පහ ඔබ ධාරණය කරගන්න ඕනේ, මතක තියාගන්න ඕනේ. තේරෝ හෝති රත්ත්‍ඤ්ඤෝ චිරපබ්බජිතෝ. භික්ෂුවක් ඉන්නවා, තේර භික්ෂුවක් පැවිදි වෙලා ගොඩාක් කල් ගියපු. ඒ කියන්නේ වස් 10ට වඩා තව වැඩිපුර අවුරුදු 20ක් 25ක් 30ක් 40ක් වෙන්න පුළුවන්. පැවිදි වෙලා බොහෝ කාල ගිය. ඥාතෝ හෝති යසස්සී ගහට පබ්බජිතානම් බහුජන පරිවාරෝ. ඒ කියන්නේ බොහෝ පිරිස් ඉන්නවා ඒ භික්ෂුව වටා එකතු වෙලා. බොහෝ පිරිස්, ඒ කියන්නේ විශාල පිරිසක් ඉන්නවා. ඒ භික්ෂුව බොහොම කීර්තිමත්. යසස්සී කියන්නේ කීර්තිමත්. ඒ වගේම ගහට පබ්බජිතා ගිහි අය පැවිදි අය පිරිවරාගෙන වාසය කරන භික්ෂුවක්. බොහෝ වස් ගෙවුන, බොහෝ පැවිදි වෙලා කල් ගිය බහුජන පරිවාරෝ. බොහෝ දෙනා පිරිවරාගත් භික්ෂුවක්. ලාභී හෝති චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චේ බේසජ්ජ පරික්කාරාණං. ඒ භික්ෂුවට නිතර අර ගිහි පැවිදි පිරිසකින් නිතරම බහුල ලෙස සෙනසුන්, ඒ වගේම සිවුරු පිරිකර, දානමාන, සත්කාර සම්මාන, පරිස්කාර මේ නොයෙක් දේවල් අධික ලෙස ලැබෙනවා. ඒවා නිතර අධික ලෙස ලැබෙනවා. ඒ වගේම බෞසුතෝ හෝති සුත දරෝ සුත සම්නිචයෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අහලා හොඳට මතකයේ තියෙනවා. හොඳට කරුණ වශයෙන් මතකයි. ඒ මුලැමැදාග පිරිසිදු ධර්මය හොඳට මතකයේ තියාගෙන ඉන්නවා. ඒ වගේම ඒවා බෞසුතා හෝති සුත දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතයා දිට්ඨියා සුප්පටි විද්දා. මේ කරුණු පහිනොත් යුක්තයි. හැබැයි මිච්ඡා දිට්ඨිකෝ හෝති විපරීත දස්සනෝ. දැන් බලන්න අර ඒ ස්වභාවය. ඒ කියන්නේ තේර භික්ෂුව වැඩිහිටි කියන්නේ ගොඩාක් කල් පැවිදි වෙලා අවුරුදු 40ක් වෙන්න පුළුවන්. ඊටත් වැඩි වෙන්න පුළුවන්. බොහෝ පිරිස් පිරිවරාගෙන ගිහි පැවිදි පිරිස් ඒ කියන කෙනාගේ දේවල් අහන්න හරිය කැමැති. ඒ වගේම නිතර සත්කාර සම්මාන සිව්පසේ ලැබෙනවා.
එතකොට මේ ඔක්කොම ලැබෙද්දී ඒ භික්ෂුව මතකයේ තියාගෙන ඉන්නවා ධර්මයක්. ධර්මයක් හොඳට කටපාඩම්. ධර්මයක් හොඳට කරුණ වශයෙන් මතකයි. විමසලා තියෙනවා. ඒ කරුණ පැහැදිලි. කරුණ පැහැදිලි කරගෙනත් තියෙනවා. හැබැයි මිච්ඡා දිට්ඨිකෝ හොති විපරිත දස්සනෝ. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. විපරීත දර්ශනයෙන් යුක්තයි. දර්ශනය කියන්නේ දැක්ම, අවබෝධය වටහාගෙන තියෙන විදිය වැරදි. භාග්‍යතුන් වහන්සේ වදාළ පිළිවෙලට නෙමෙයි ධර්මයේ තේරුම් අරන් තියෙන්නේ. අවබෝධ කරලා නැහැ. ඒ වගේම නොයෙක් මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ බහුජනං සද්ධම්මා උට්ඨාපෙත්වා අසද්ධම්මේ පතිට්ඨාපේති. බොහෝ දෙනා සද්ධර්මයෙන් බැහැර කොට අසද්ධර්මයේ තුල පිහිටවනවා. මොකද තමන්ගේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක්. තමන්ගේ දැක්ම විපරිත දර්ශනයක්, විපරිත දැක්මක්. ඒ නිසා ඒ තැනැත්තා මොකද කරන්නේ? සෝ බහුජනං සද්ධම්මා උට්ඨාපෙත්වා අසද්ධම්මේ පතිට්ඨාපේති. සද්ධර්මයෙන් බැහැර කොට අසද්ධර්මයේ තුලයි පිහිටවන්නේ. නමුත් ඒක පිළිගන්න අනිත් අය සූදානම්. මොකද හේතුව? අනිත් අය කියනවා මේ කෙනා මේ භික්ෂුව ඥාතෝ තේරෝ භික්ඛු යසස්සි. මෙයා තේර භික්ෂුවක්, බොහෝ පිරිස ඉන්න කෙනෙක්. ඒ වගේම බොහෝ ලාභ සත්කාර පිරිස බොහොම සත්කාර සම්මාන කරන කෙනෙක්. ඒ නිසා ඒ භික්ෂුව කියන දේ අපි පිළිගත යුතුයි. ඒ හේතුවෙන් ඒකට පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ කාරණාව කියනවා. ඒ හේතුවෙන් පෙළඹෙනවා අනිත් අය. එයා කියන දේ අහන්න. ඒ කියන දේ හැබැයි විපරීත දර්ශනයෙන් යුක්ත මිත්‍යා දෘෂ්ටියක්. ඒ විපරීත දර්ශනයෙන් යුක්ත මිත්‍යා දෘෂ්ටිය අහන අය ඒක පිළිගන්නේ බාහිර ස්වરૂපේ බලලා. බාහිරට පේන ස්වરૂපේ. මොකද්ද බාහිරට පේන ස්වરૂපය? ලාභ සත්කාර ලැබෙන එක, පුද සත්කාර ලැබෙන එක, සමහර රජවරුන්ගෙන්, මැතිඇමතුරුන්ගෙන් පවා සත්කාර සම්මාන ලැබෙනවා. සමාජයේ පිළිගත්තු අයත් එයට සත්කාර සම්මාන කරනවා. උගත් අය සත්කාර සම්මාන කරනවා. මේ හේතුවෙන් සමාජයේ වැදගත් බවක් පිළිගැනීමක් ලැබෙනවා. ඒ පිළිගැනීම නිසා එයා කියන දේ ඇසීමෙන් දිඨානුගතින් ආපජ්ජති. එයාගේ විපරීත දර්ශනීය මිත්‍යා දෘෂ්ටිය අර බොහෝ ජනයා අහලා ඒ දිඨානුගතියට පැමිණෙනවා. ඒ කෙනා ප්‍රකාශ කරන දෘෂ්ටියට අනුගත වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි කෙනෙක් ඉන්නවා නම්, එවැනි භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුව බොහෝ දෙව් මිනිසුන්ටත්, ඒ කියන්නේ මිනිසුන්ට විතරක් නෙමෙයි, මිනිස්සු පමණක් නෙමෙයි දිඨානුගතියට පැමිණෙන්නේ. දෙවියන් පවා ඒ දිඨානුගතියට පැමිණෙන්න පුළුවන් කියනවා. මොකද දෙවියන්ටත් ධර්මාභෝධය නැති නිසා. ඒ නිසා දෙව් මිනිස් ලෝකයාටම අනර්ථය, අහිත පිණිස, දුක පිණිස කටයුතු කරන කෙනෙක් විදිහටයි ඒ භික්ෂුව සලකන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවක් බොහෝ ජනයාට දෙව් මිනිසුන්ට හිතසුව පිණිස පවතින්නේ කුමන කරුණ මතද? ඒ භික්ෂුව පැවිදි වෙලා බොහෝ කල් ගිහිල්ලා. ඒ වගේම බොහෝ පිරිවර සම්පත් ඉන්නවා. බොහෝ ගිහි පැවිදි අය ඒ භික්ෂුව ඇසුරු කරනවා. බොහෝ දෙනා පිරිවරාගෙන වාසය කරනවා. ඒ වගේම නිතර මිනිසුන් උපස්ථාන කරනවා, ලැබෙනවා සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස ආදියත්. ඒ වගේම බෞසුතෝ හෝති බොහෝ ඇසූ පිරුතැන් ඇති, ධර්මය මනාකොට අහලා ධර්මයේ මතක තියාගෙනත් ඉන්නවා. දරාගෙන ඒ ධර්මයේ අර්ථ මනාකොට දරාගෙන ඉන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිකෝ හෝති අවිපරීත දස්සනෝ. ඒ භික්ෂුව සම්මා දිට්ඨිය යුක්තයි. භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට ජීවිත අවබෝධය ඇතුව වාසය කරනවා. අවිපරීත දර්ශනෝ, විපරීත නෑ දැක්ම. දර්ශනය දැක්ම විපරීත නෑ. සෝ බහුජනං අසද්ධම්මං උට්ඨාපෙත්වා සද්ධම්මේ පතිට්ඨාපේති. ඒ භික්ෂුව බොහෝ දෙනා අසත් ධර්මයෙන් බැහැර කරලා, මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර කරලා සද්ධර්මයේ තුල පිහිටවනවා. සද්ධර්මයේ කුමක්ද? සම්මා දිට්ඨිය කුමක්ද කියලා පෙන්වලා දෙනවා. තේරෝ භික්ඛු රත්ත්‍ඤ්ඤෝ චිර පබ්බජිතෝ පිස්ස දිඨානුගතින් ආපජ්ජති. අනිත් අය කියනවා මේ භික්ෂුව ගොඩාක් කල් පැවිදිලා, ඒ නිසා අපි මේක ඇසිය යුතුයි.
මේ භික්ෂුව බොහෝ වැඩිහිටි කෙනෙක්. ඒ නිසා මේ කියන දේ අපි අහන්න ඕනේ කියලා ඒ භික්ෂුව ප්‍රකාශ කරන්නේ සම්මා දිට්ඨියට අදාළ වූ කරුණ පිළිගන්න සූදානමින් සිටිනවා. ඒ වගේම ඥාතෝ තේරෝ භික්ඛු යසස්සී ඝාට්ටපබ්බජිතානම් බහුජන පරිවාරතෝ පිස්ස දිට්ඨානුගතින් ආපජ්ජන්ති. ඒ භික්ෂුව තේර භික්ෂුවක් බොහෝ යසස කීර්තිය ප්‍රශංසාව ලබනවා. බොහෝ ගිහි පිරිස් පැවිදි පිරිස් පිරිවරාගෙන වාසය කරන ඒ නිසා අපි ඒ භික්ෂුව ඇසුරු කරන්න ඕනේ කියලා ඒ භික්ෂුවගේ සම්මා දිට්ඨියෙන් යුතු විපරීත නො වැටහීමෙන් යුතු ධර්මය අසනකොට ඒ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන ගිහි පැවිදි පිරිස දෙව් පිරිසත් සැප විපාක ලබනවා කියනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉමේකෝ භික්ඛවේ පංචහි ධම්මේ සමන්නාගතෝ තේරෝ භික්ඛු බහුජන හිතාය බහුජන සුඛාය පටිපන්නෝ හෝති අත්තා හිතාය සුඛාය දේව මනුස්සාන. දෙව් මිනිස් ලෝකයාටම මේ තැනැත්තා එවැනි භික්ෂුව සැපේ සලසනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා මේ විදිහට තේර වර්ගයේ බොහෝ සූත්‍ර දේශනාවලින් මේ බුද්ධ ශාසනයේ පැවිදි භික්ෂුව එහෙම නැත්නම් බුද්ධ ශාසනය තුල කටයුතු කරන සංඝ පිරිස ඒ වගේම භික්ෂුණී පිරිස තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව පිණිස දියුණු කරගත යුතු ගුණධර්ම. එවැනි සංඝ පිරිසක් තමයි අපි සරණ ගියේ ගුණයන්ගේ යුක්ත සංඝ පිරිසක්. ඒ ගුණයන්ගෙන් පරිපූර්ණ වූ රහතන් වහන්සේලා අනාගාමී උතුමන් සකදාගාමී සෝතාපන්න සද්ධානුසාරී ධම්මානුසාරී ආදී මේ ශ්‍රාවක සංඝ පිරිසයි ඔබ සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ. ඒ නිසා ඒ ගුණයන්ගේ යුක්ත වූ ශ්‍රාවක සංඝයා කෙරෙහි සිත පහදවාගෙන ඔබේ ජීවිතයටත් මේ ධර්මයෙන් උතුම් රැකවරණ ලබන්නට හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ එංගලන්තයේ පදිංචි ප්‍රියංගී අර්ජුන අමාලි ප්‍රියන්ත සජීවනී සඳුන් ගයනි සුසන්ත චන්ද්‍රා මලින්දි ඉන්දික යන ඒ පිනතුන් විසින් ධර්ම ශ්‍රවණමය වශයෙන්ුත් ධර්ම දේශනාමය වශයෙන්ුත් ධර්ම දානමය වශයෙන්ුත් රැස්වන උදාර පුණ්‍ය ධර්මයන් පළමු කොට සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. සියලු දෙවියෝ දුතුම් ධර්මාබෝධයෙන් සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවනයේ ලබත්වා. උතුම් ධර්මාබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ දායකත්වයේ දරන පින්වතුන් නමින් මේ පරිලෝකීය ගුණදාස ගුණසිංහ මහතා, සුමනා උඩවත්ත මහත්මිය, ෂෙලන් උඩවත්ත මහතා, සිසිල් ද සිල්වා මහතා, සිමියොන් ජයවීර මහතා, ජේ.පී. රොසලින් මහත්මිය ඇතුළු නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහ සසර දුකින් අත මිදෙත්වා. ඒ වගේම ඒ දායකත්වයේ දරන පින්වතුන්ගේ පවුල්වල ගුරුවර දෙමව්පිය ඇතුළු හැම දිනාට විශේෂයෙන් ශ්‍රියානි මල්ලිකා, අයෝමා ශිරන්ති, තුසිතා තුකෝරාල යන ඒ අසනීපෙන් පසුවන හැම දිනාටත් ඒ වගේම දායකත්වයේ දරූ ප්‍රියංගී අර්ජුන අමාලි ප්‍රියන්ත සජීවනී සඳුන් ගයනි සුසන්ත චන්ද්‍රා මලින්දි ඉන්දික ඇතුළු හැම දිනාටත් ඒ වගේම මේ දරුවන් වන අමිත අභීත සදෙව් සදෙව්ලි සිනුත් සාරා ෂෙනුරි විරුල් මිහෙලි මෙතුල් කියන දරුවන් හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙලා හැම දිනාම නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා. කරන යහපත් ධාර්මික කටයුතු, රැකී ආරක්ෂා කටයුතු ආදියත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත්, සියලු යහපත් බලාපොරොත්තු ආදියත් සමෘද්ධිමත් වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ රැස් කළ සියලු පින් හේතුපකාර වේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නයටත් ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූ දරුවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන හැම දිනාටත් අපෝපකාර කළ හැම දිනාටත් අපගේ ගුරුවර දෙමව්පිය ආදී හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා.
හැම දිනාටම සියලු යහපත පිණිස උතුම් ධර්මාබෝධය පිණිස මේ රැස් කළ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.